හරි. දැන් අපි කතා කරන්නේ න්‍යාස ව්‍යුහයේ වාසි. න්‍යාස ව්‍යුහයේ වාසි මෙහෙම ලියා ගන්න පොඩ්ඩක්. මම ඔයගලන්ට දීලා තියෙනවා න්‍යාස ව්‍යුහයේ වාසි. නමුත් ඒකට අමතරව මේ වාක්‍ය මේක පොඩ්ඩක් ලියා ගන්න. එතකොට ඔයගලන්ට තවත් පැහැදිලි වෙයි මොකද්ද මේකේ තියෙන ඇත්තම වාසිය කියන්නේ. මේ වගේ ආයතනයක් තුළ තියෙනකොට මෙහෙම ලියා ගන්න. වාසි යටතේ පොඩි වාක්‍යයක් වගේ කට්ටි ඉන්නව නේද? 41ක් ඉන්නවා සර්. 41ක් ඉන්නවා. මම රෙකෝඩින් එකක් දාලා තියෙන හින්දා ඉන්න කට්ටිය ලියා ගන්න ගමු. නැත්තම් ඔක්කොම එන්න ඔක්කොම ඇවිල්ලා කරන්න ගත්තොත් වෙලාව යනවා. මම රෙකෝඩින් එක දාලා තියෙන්නේ. ඒක නිසා අපි කරගෙන යන්න ටක් ගාලා රෙකෝඩින් එක. හරිද? න්‍යාස ව්‍යුහයේ වාසි. ඒක යටතේ ලියා ගන්න මෙහෙම. මෙහි ඇති ලොකුම වාසිය නම් විවිධ දෙපාර්තමේන්තු වලින් ඉහළ නිපුණතා ඇති කණ්ඩායම් සමාජිකයන් සර් මුලින් ඉඳලා කියන්න. හරි. මෙහි ඇති ලොකුම වාසිය නම් විවිධ දෙපාර්තමේන්තු වලින් ඉහළ නිපුණතා ඇති කණ්ඩායම් එහෙම නැත්නම් කණ්ඩායම් සමාජිකයන් නිපුණතා ඇති කණ්ඩායම් සමාජිකයන් එකට ගෙන ඒම. ඒ කියන්නේ අපි ගත්තොත් මේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න අපේ ආයතනය තුල තියෙනනේ සම්පත්. මේ සම්පත් අපි මේගොල්ලන්ට තියෙන එක ටැලන්ට්ස් එක දක්ෂතාවයන් මේගොල්ලෝ හැම දෙපාර්තමේන්තුවකටම ඉන්නේ ඒ කරණයට විශේෂීකරණය වෙච්ච පුද්ගලයෝ. එතකොට මේ වලිනුත් ඉහළ මට්ටමේ දක්ෂතාවයන් නිපුණතාවයන් ඉන්න කණ්ඩායම් සමාජිකයන් ඒ ප්‍රොජෙක්ට් එක සක්සස් කරගන්න ඒ ව්‍යාපෘතිය කාර්යක්ෂමව සහ ඵලදායීව නිම කරගන්න එකට ගොනු කර ගැනීම තමයි මේකේ තියෙන ලොකුම වාසිය. ගෙන ඒම ඉවර නෑ. කමාවක් දාලා ලියන්න. ගෙනීම
කමා ප්‍රවීණත්වයේ සෙවීමට සහ සංවිධානයෙන් පිටත ව්‍යාපෘති කණ්ඩායම් සමාජිකයන් සංවිධානයෙන් පිටත ව්‍යාපෘති කණ්ඩායම් සමාජිකයන් බඳවා ගැනීමට වඩා දැනටමත් ඇති සම්පත් වලින් ඒවා ලියා ගන්නව නේද? ඔව් සර්. ප්‍රයෝජන ගැනීමට සංවිධානයට ඉඩ සලසයි. එතකොට මම ඔයගලන්ට දුන්න ටියුට් එකේ ඔයගලන්ට ෂෙයා කරපු ටියුට් එකේ ඇති හරිද වාසි යටතේ වඩා හොඳ සම්බන්ධීකරණයක් හා පාලනයක් පැවතීම. හරිද? වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ පාලනයක් පැවතීම. එතකොට මෙන්න මේ කියන කාරණාව ගත්තොත් හරිද? දැන් මම අර කියපු මේකත් එක්ක බලන්නකො. මම කියපු වාක්‍යයත් එක්ක ගන්න. ඒ ගත්තම ඔයගලන්ට තේරෙනවා අපි පිටින් ගත්තොත් හරි අපි පිටින් කෙනෙක්ව ගත්තොත් මම මේක තමයි මේක වාක්‍යයකින් මේ සම්පූර්ණ කරන්නේ. හරි මේ මොකද නැත්තම් එතකොට මේ හැම එකක්ම එකින් එකට ඔයගලන්ට මට මේ දෙන්න ගියොත් ඒක නිකන් බොරු වැඩක් වෙනවා. හරි මේකේ තියෙන සරලම වාසිය දැන් අපි පිටින් ගත්තොත් එයාට අපේ තියෙන එන්වයරන්මන්ට් එක ගැන කියන්න ඕනේ, අපේ තියෙන අරමුණ, ඉලක්ක, අපේ තියෙන ප්‍රොජෙක්ට් එකේ තියෙන අවශ්‍යතාවය, ඇයි අපි මේක කරන්නේ, මේක කිරීම තුළින් අපිට මොකද්ද වෙන්නේ කියලා A to Z එයාට වෙන ඉනෝග්‍රේෂන් එකක් තියලා වෙනම එයාට කියලා දෙන්න. නමුත් අපේ ඇතුළේ ඉන්නවා නම් අවුරුදු ගාණක් ගැන අවුරුද්දක් හරි මාස 6ක් හරි ඔවම පදන් වෙලා ඔහු ඒ ආයතනයේ පරිසරය ගැන දන්නවා, ආයතනයේ තුල තියෙන ඉලක්ක මොනවාද කියලා දන්නවා, අරමුණ මොකද්ද කියලා දන්නවනම් ඔහුට කියලා වැඩක් ගන්න එක ලේසි. එතකොට ඔහු මේ ඕනම කියන ව්‍යාපෘතියකට අපිට දාලා අපිට අපේ තියෙන ඒ ව්‍යාපෘතීන් ටික කළමනාකරණය කරගෙන යෑමේ හැකියාවක් අපිට පවතිනවා. මොකද ඔහු සතුව දක්ෂතාවය තියෙනවා, ඔහුව සතුව අවබෝධය තියෙනවා, ඔහුව සතුව නිපුණතාවය තියෙනවා, ඔහු සතුව සෑම ක්‍රියාවක් කරන්න ඕනේ කොහොමද ආයතනයේ තියෙන නීති මාලාවට අනුකූලව ඔහුට වැඩ කිරීමේ හැකියාවක් පවතී.
එතකොට අපිට පුළුවන් අපේ තියෙන ඇතුළෙම සම්පත් එහා අපේ මේ ප්‍රොජෙක්ට්ස් වලටම එහා මෙහා යවලා අපේ තියෙන මේ ව්‍යාපෘතීන් ටික සාර්ථකව නිම කර ගැනීමට. ඒක තමයි මම කිව්වේ පාලනය කරන්න ලේසි. ඒට අමතරව හොඳට සම්බන්ධීකරණය පවත්වා ගන්න ලේසි. ඊළඟ කාරණාව ඔයගලන්ට දුන්න ටියුට් එක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. ඊළඟ කාරණාව මම දාලා ඇති වෙනස් වෙන පරිසරයට අනුගත වීමේ හැකියාව. දැන් අපි එලියෙන් කෙනෙක් වගෙන ආවොත් හරිද? එලියෙන් කෙනෙක් වගෙන ආවොත් ඔහු ඒ පරිසරයට අනුගත වෙන්නේ යම්කිසි කාල වේලාවක් ගන්න. මොකද ඔහු හිටියේ සමහරක් විට ඒ ආයතනය තුල කම්ෆර්ට් zone එකේ වෙන්න පුළුවන්. ඔහු ඒ ආයතනය තුල විහිළුවෙන් තාළුවෙන් මචං කොහොමද මචං අරකද මචං ඕයි බම්බොලන් අයියේ මල්ලි කියාගෙන ඉන්නේ. නමුත් මේ ආයතනය තුලට ගත්තම මේ ආයතනය තුල ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට අපි දුවන්නේ ප්‍රොජෙක්ට් එකක් පස්සේ අපි දුවන්නේ ව්‍යාපෘති සාර්ථකව නිම කරන්න. ඔහු ඒ ව්‍යාපෘතියට ගෙන ඒම තුල ඔහු කොතරම් දක්ෂයෙක් වුණත් ඔහු කොතරම් වැඩෙක් වුණත් වැඩක් නැහැ. ඔහුට ඒ පරිසරයට අනුගත වෙලා වැඩක් කරන්න බෑ. එතකොට අපි මේක කිරීම තුල මේ වගේ මෙට්‍රික් ස්ට්‍රක්චර් එකක් තිබීම තුල වාසිය තමයි පිටින් ගේන්න නැතුව ඇතුලේ ඉන්න සම්පත්ම අපිට පුළුවන් එහා මෙහා යොදවලා අපේ තියෙන මේ ව්‍යාපෘතීන් ටික සාර්ථකව නිම කර ගන්න. එතකොට ඒහා සමානව තුන්වෙනි කාරණාව ගත්තොත් තුන්වෙනි කාරණාවේ තියෙනවා සම්පත් ඵලදායීව උපයෝජනය කිරීමේ හැකියාව. අර මං කිව්වා වගේ අපි සම්පත් ගැන කතා කරනවා. ඒ සම්පත් තමයි මූල්‍ය සම්පත, මානව සම්පත, භෞතික සම්පත, තාක්ෂණික සම්පත. මේ කියන සම්පත් හතර සාර්ථකව උපයෝගී කරගෙන මේවා හරියාකාරව විශේෂයෙන්ම අපි පිටින් උදාහරණයක් කියනක ඔය මොන සම්පත තිබ්බත් අපි කරන්නේ මානව සම්පතෙන්නේ. මේ මානව සම්පත අපි හරියාකාරව යොදවාගෙන ඔහුගේ නිසිතන ලබා දීලා ඔහුගේ දක්ෂතාවයන් පිළිඹු කරන්න ඇතුළෙම ඉන්න ආයතනයේ තුලම ඉන්න පුද්ගලයෙක්ට ඔහුගේ දක්ෂතාවය පිළිඹු කරන්න අවස්ථාවක් අපි ඔහුට සලසා දීම තුල ඔහු ඒ තුලින් මොටිවේට් වෙනවා. ඔහු ඒ තුලින් උත්තේජනයක් ලබනවා. රයිට් මට මේ වගේ අවස්ථාවක් දීලා තිනවා මේ ආයතනයේ මම මේක අරගෙන මගේ දෙයක් විදිහට කරනවා කියලා. අපි ගොඩක් වෙලාවට කරන්නේ ආයතන තුල කේස් දාන පුද්ගලයෝ ඉන්නවනේ. ඔය කේස් දාන පුද්ගලයන්ව අරගෙන ඔහුට දෙනවා රෙස්පොන්සිබිලිටි. ඒ රෙස්පොන්සිබිලිටි එක දීම තුල ඔහු කියනවානේ අපෝ මූ වැඩක් කරන්නේ නැහැ මූ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. ඔය වගේ ආයතන ගොඩාක් ඔයගොල්ලෝ දැකලා ඇති. සබ්ජෙක්ට් එක දන්නේ නැහැ මොනවාද මීයකා මේ ඉන්ඩස්ට්‍රි එක ගැන දන්නේ නැහැ. මම පෞද්ගලිකව අත්විඳලා තියෙනවා මේ දේ. මම ඒකයි කියන්නේ. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එක ගැන දන්නේ නැහැ. අපෝ මෙයා වැඩක් නැහැ මේ වැඩක් නැහැ මට දුන්නා නම් මම හොඳට කරනවා කියන මිනිස්සු ඉන්නවනේ මම පොර ගහන මිනිස්සු ඉන්නවනේ තැන් වල අපේ ආයතන තුල ඉන්නවා ඒ වගේ කට්ටිය. ඒ වගේ කට්ටිය වල රෙස්පොන්සිබිලිටි එකක් දෙනවා. හරි දැන් ඔබ වැඩෙක් නේ. ඔයා මේ වැඩේ කරන්න. ඔයා මේ වැඩේ දෙනවා මම ඔයා එනම් මේ වැඩේ කරලා පෙන්නන්න. හරි අන්න ඒ වගේ ඔහුගේ දක්ෂතාවය පෙන්වන්නට අවස්ථාවක් අපි ලබලා දෙන්න ඕනේ තැන් වල කියවන පුද්ගලයෙක් විශේෂයෙන්. ඉතින් ඒක හොඳ අවස්ථාවක් ඔහුට ඇයට ඇයගේ තියෙන දක්ෂතාවය පෙළඹු කරන්න. එතකොට අපි කරන්නේ පිටින් දක්ෂතාවයක් අරගෙන අපේ ඉන්න කට්ටියව ඩිමෝටිවේට් කරන්න නැතුව එහෙම නැත්නම් අපි ඉන්න කට්ටියව අපි මානසිකව වටන්නේ නැතුව අපේ ආයතනය තුල ඉන්න සම්පත් තුලින් අපි ඒ දේ ඔවුන්ට ලබා දීම. හරිද? ඊළඟ කාරණාව ලියා ගන්න. ඒකෙම අර මම කියපු පොයින්ට්ස් වලට මම අර කියන වාක්‍ය තුල ඒ හැමදේම තියෙනවා රයිට්. එතකොට ඔයගොල්ලෝ මේ වාක්‍ය තුලින් අරගෙන මේ කියන පොයින්ට්ස් වලට දාලා ලියන්න ගත්තා නම් හරි. මම ඇහුවොත් මම ඒක කියන්නම් කොහොමද වෙන්නේ කියන එක. ඊළඟ පොයින්ට් එක එක්කලමනාකරුවෙකුට වඩා භාවිතා කිරීමේ ස්වභාවය එක්කලමනාකරුවෙකුට වඩා ලියා ගන්නව නේද? භාවිතා කිරීමේ ස්වභාවය
භාවිතා කිරීමේ ස්වභාවය හේතුවෙන් සේවකයන්ට ඔවුන්ගේ අන්තර් කියන්න මට චුට්ටක් සර් මුල ටික පොඩ්ඩක් කියනවද? හරි එක් කළමනාකරුවෙකුට වඩා භාවිතා කිරීමේ ස්වභාවය හේතුවෙන් එක් කළමනාකරුවෙකුට වඩා භාවිතා කිරීමේ ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ අන්තර්පුද්ගල කුසලතා ඔවුන්ගේ අන්තර්පුද්ගල කුසලතා ඔවුන්ගේ අන්තර්පුද්ගල කුසලතා සහ නව කුසලතා ඔවුන්ගේ නව කුසලතා නමනත් සංනිවේදන කුසලතා නව කුසලතා කියලා ගන්න ශක්තිමත් කිරීමට මෙම ව්‍යුහය මගින් අවස්ථාවක් ලබා දිය හැක. ඒ කියන්නේ මොකද්ද? මොහු විශිෂ්ටයෙක්ගෙන් විශිෂ්ටයෙක් බවට පත් වෙනවා සහ ඔහුගේ නිපුණතාවය වර්ධනය වෙනවා. දැන් කණ්ඩායමක් ලෙස වැඩ කරනකොට ඔවුන්ට තියෙන්න ඕනේ අන්තර්පුද්ගල හැකියාවන්, කුසලතාවයන්. ඒගොල්ලන්ට එක කොහොමද එකිනෙකට එකතු වෙලා කතා බහ කරන්නේ? ඔහුගේ තියෙන අපි කියන අන්ඩර්ස්ටෑන්ඩින් එක. දැන් අපි මොන දේ කරන්න ගියත් අපි බලන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් එක හොඳට තියෙන්නනේ. එතකොට මේ වගේ කල්චර් එකක් තුළ වැඩ කිරීම තුළ මේ වගේ ව්‍යුහයක් තුළ වැඩ කිරීම තුළ ප්‍රොජෙක්ට්ස් කිහිපයක වැඩ කිරීම තුළ ඔහුට ප්‍රෙෂර් එක දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට ඔය සයිට්ස් වල වැඩ කරන පුද්ගලයෝ එක්ස්පීරියන්ස් එක අවුරුදු 5-6 තියෙනකොට ඔවුන් GM කරලා අපි සමහර කම්පැනිස් වලට ගන්නේ ඇයි? ඔහුට නිකන් නෙවෙයි. දැන් අපි හිතනවා සාමාන්‍යයෙන් ආයතනයක මැනේජර් කෙනෙක් වෙන්න අවුරුදු 10ක එක්ස්පීරියන්ස් ඕන. GM කෙනෙක් වෙන්න අපි ගත්තොත් සාමාන්‍ය අධිකාරියෙක් වෙන මෙහෙයුම් අධ්‍යක්ෂකවරයෙක් වෙන්න අවුරුදු 15ක එක්ස්පීරියන්ස් ඕනේ කියලා අපි නිකන් සරල භාෂාවෙන් කියනවා. අපි පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කත් එහෙමනේ. අවුරුදු 5-10 එක්සිකියුටිව් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් විධායක නිලධාරී කෙනෙක් වෙන්න අවුරුදු 3කට වඩා එක්ස්පීරියන්ස් එක තියෙනවා. මේ වගේ. ඇයි මේ එක්ස්පීරියන්ස් එක ඉල්ලන්නේ? ඔහු කොතරම් දුරට ප්‍රශ්න අඳුනා ගැනීමේ දක්ෂයෙක්ද? ඔහු කොතරම් දුරට ප්‍රශ්න කියන්නේ පුද්ගලයන් එක්ක කතා බහ කරන්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලයෙක්ද කියන එක බලන්න. ඒත් එක්කම අපි ওই සයිට්ස් වල ওই ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරපු පුද්ගලයන්ව ලොකු පෝස්ට් වලට එකපාර ගන්න ඇයි අවුරුදු 5-6ක් වැඩ කරපු මිනිස්සුන්
අපි ගන්නවා අවුරුදු 10ක් 15ක් එකම ෆීල්ඩ් එකේ එකම ඉන්ඩස්ට්‍රි එකේ හිටපු කෙනෙක්ව GM කරනවට වඩා අපි ඔය වගේ මේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරපු කෙනෙක්ව GM කරන ප්‍රවණතාවය වැඩි. ඇයි ඒ? ඔහුට ගොඩක් පුද්ගලයෝ එක්ක මේ හැම එකකම ටච් එක තියෙනවනේ. තේරෙනවද? එතකොට මේ හැම ඩිපාර්ට්මන්ට් එකකම ටච් එක තියෙනවා. මම අර ඉස්සෙල්ලා කතා කරා ත්‍රිතීක ව්‍යුහය, ආංශික ව්‍යුහයේදී ඔහු එක්තැනකට කොටු වෙනවා. ඔහු එතන කොටු වුණාම ඔහුට තියෙන මේක තමයි, ඔහුට තියෙන අවාසිය තමයි ඔහු දන්නේ ඔහුගේ සබ්ජෙක්ට් එක පමණයි. කවදා හරි ඔබ සාමාන්‍ය කාර්යවරයෙක් හෝ ඔබ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයෙක් හෝ වෙනවා නම් ආයතනයේ ලොකු පුටුවකට යන්නේ. එතකොට ඔබ ඒ හැම දෙපාර්තමේන්තුවකම වෙන දේ දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මේ අනිත් දෙපාර්තමේන්තුව වල වැඩ කරන මිනිස්සු ඔයාව ගුණාට අන්දන. එතකොට ඔයා නිකන් ඒගොල්ලෝ කපලා දෙනවා, ඔයගොල්ලෝ මහා නැද ගන්නවා වගේ වැඩක්. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එකේ මොකද්ද වෙන්නේ කියන එක දන්නේ. එතකොට ඔයාට උඩට යන්න තියෙන ප්‍රවණතාවය අඩු. ඔබ මැනේජර් කෙනෙක් වෙයි. මැනේජර් කෙනෙක්ගෙන් උඩට යන්න බෑ. උඩට යන්න නම් ඔයාට අර කියන එක්ස්පීරියන්ස් එක ඕනේ. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක ඉල්ලන්නේ මුකුත් නෙවෙයි. ඔයාට ඒ කාලයක් යනවා. අවුරුදු 10ක් 15ක් යනවා. මුළු ආයතනයේ මුළු ව්‍යුහය ඒ සබ්ජෙක්ට් එක පිළිබඳ නොලෙජ් එක ගන්න. ඒක හින්දා තමයි ඔය අවුරුදු ගණන් එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ. නමුත් මේ වගේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරපු මිනිස්සු ටක් ගාලා ඒගොල්ලෝ මේ හැම මිනිස්සුත් එක්කම වැඩ කරලා තියෙනවා. හැම ප්‍රොජෙක්ට් එකකම වැඩ කරලා තියෙනවා. ඒකට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉන්න ලේබර් එකේ ඉඳලා උඩ ලෙවල් එකේ ඉන්න টপ මැනේජර් CEO දක්වා ඔහු දන්නවා. ඔහු හැම එක්කෙනෙක් එක්කම මේ සම්බන්ධ වෙනවා. එතකොට ඔවුන් දන්නවා මේ ප්‍රොජෙක්ට්ස් වලදී මේ දේවල් වෙන්නේ, මේවයි අවශ්‍ය වෙන්නේ කියලා මේ හැම පුද්ගලයෙක් එක්කම උන්ට කතා කරලා කන්ටැක්ට් එක දෙනවා. මොකද පොසිෂන් එකකින් පොසිෂන් එකට අප් වෙන්න ඔයගොල්ලන්ගේ බලන්නේ කන්ටැක්ට් බේස් එක. ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් බේස් එක නැත්තම් ඔහු කොච්චර වැඩක් වුණත් වැඩක් නැහැ. ඔහුට මැනේජර් කෙනෙක් වෙන්න බෑ. ඔහුට GM කෙනෙක් වෙන්න බෑ. ඔහුට CEO කෙනෙක් වෙන්න බෑ. මෙන්න මේක තමයි ඔය ඩිසිෂන් මේකින් ලෙවල් එකේ උඩද. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ප්‍රයිවට් සෙක්ටර් එකේදී බලන්නේ මේක. ප්‍රයිවට් සෙක්ටර් එකේදී බලන්නේ ඔහුගේ දැන් අපි ගන්නවනේ ඔහුගේ පාසල බලනවා. ඉන්ටර්විව් කරද්දී අපි ඔහුගේ පාසල බලනවා. ඔහුට ඉන්න කන්ටැක්ට් බේස් එක අහනවා. අම්මා තාත්තා මොකද කරන්නේ කියලා. මේ අහන්නේ නිකන් නෙවෙයි. ඔය ඔහුට තියෙන වපසරිය බලන්න. ඔහුට කොතරම් දුරට මොනවද දේවල් කරන්න පුළුවන් වපසරිය. ඔහුගේ අත්දැකීම් තුලින් ඔහුට කරන්න පුළුවන් වපසරිය මොකක්ද කියන එක බලන්නයි මේ දේවල් ප්‍රශ්න කරන්නේ. එහෙම නැතුව නිකන් මේ අර හැමෝම අහන විදිහට අහන එක නෙවෙයි කරන්නේ. ඔහුගේ පාසල අහන්නේ. ඔහුගේ පාසලෙන් ඔහු ලබාගත් දැනුම බලන්න. ඔහුගේ ඉන්න වපසරිය, ඔහුගේ පරිසරය බලන්න. ඔහුගේ දෙමව්පියන්ගේ වටකොත අහන්නේ ඔහුගේ ඉන්න වපසරිය, ඔහුගේ තියෙන තත්ත්වය බලන්න. යමක් කියන්න පුළුවන් කෙනෙක්ද? යමක් දරා ගන්න පුළුවන් කෙනෙක්ද? යාර ඒකින්ද තමයි මේ අර ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් මේ ප්‍රොජෙක්ට් එක වැඩ කිරීම තුළ තියෙන ලොකුම වාසිය. දෙපාර්තමේන්තු ලියා ගන්න. දෙපාර්තමේන්තු සමග වැඩ කිරීමෙන් වටිනා අත්දැකීමක් ලබා ගැනීමට වටිනා අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට උපකාර කිරීමෙන් සේවකයන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේ. එතකොට පැහැදිලි වෙන්න ඕනේ මේ න්‍යාස ව්‍යුහය තුළ තියෙන වාසිය කොතරම් දුරට තමන්ගේ පෞද්ගලික ජීවිතයකට තමන්ට අත්දැකීම් ලබා ගන්න කොතරම් දුරට වැදගත්ද කියන එක. දැන් මම හිතන ආකාරයට ඕගොල්ලන්ගේ සමහරක් දෙපාර්තමේන්තු අපි ගත්තොත් මණ්ඩල කියන දේවල් තියෙනවනේ. එතකොට ඔය රාජ්‍ය ආයතනවල මණ්ඩලවල ගොඩක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. එතකොට ප්‍රොජෙක්ට්ස් වලදී ඕගොල්ලන්ට වැඩ කරන්න වෙනවා විවිධ අංශවල. විවිධ ප්‍රදේශයන් වල වැඩ කරන්න වෙනවා. විවිධ පුද්ගලයොත් එක්ක වැඩ කරන්න වෙනවා. එතකොට ඕගොල්ලෝ ලබා ගන්න දැනුම් ප්‍රමාණය
ඔගොල්ලෝ මේ පුද්ගලයන්ත් එක්ක වැඩ කරලා පුද්ගලයන්ට අවශ්‍ය මොනවාද මොන විදියට දේවල්ද අපි දෙන්න ඕනේ පුද්ගලයන්ගේ තියෙන අඳුළුහුඩුකම් මොනවාද කියන දේ අඳුන ගන්න. එතකොට ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ පර්සනල් ඩෙවලොප්මන්ට් එකක් ඔයගොල්ලෝ හදා ගන්නවා රයිට් මම මේ වගේ පුද්ගලයොත් එක්ක වැඩ කරලා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේදී මේ වගේ ප්‍රශ්න තමයි එන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට් එකේදී මේ වගේ සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා හරි නිකන් හරි ලේසි සරල. ඒ කියන්නේ ලොකු අමාරුවක් නැති. ඒ කියන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉන්න පිරිසකින් පිරිසකට ඒක වෙනස් වෙනවා. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ගුණත් එහෙම. ඉන්න දක්ෂයෝ අනුව ඒක වෙනස්. පුද්ගලයෝ හොඳට එකට වැඩ කරනවා නම් ආයේ ප්‍රොජෙක්ට් එක හරි ලේසි. නිකන් ජල්තර් කේස් කට්ටියම ඉන්නවා නම් ප්‍රශ්න අදිනම කට්ටිය ඉන්නවා නම් ඒ ප්‍රොජෙක්ට් එක හමාරයි. එතකොට ඒ වගේ පුද්ගලයොත් එක්ක හැන්ඩල් කරලා ඒ වගේ පුද්ගලයොත් එක්ක අට්ට කාලා ඒගොල්ලන්ගෙන් හොඳට තැම්බිලා එනවනම් ඔයා අන්න වචනාර්ථයෙන්ම ඔයා හොඳ පුද්ගලයෙක්. ඔයා දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක දෙන්න නම් මේ වගේ ව්‍යුහයක් තුල වැඩ කිරීම තුල ඔයගොල්ලන්ට ඔය දේවල් ලබා ගන්න පුළුවන්. සමහරකට ඕගොල්ලෝ ඉන්න අංශය තුල ඔයගොල්ලන්ට මේ දේවල් ලබා ගැනීමට හැකියාවක් නැති වෙන්නත් පුළුවන්. සමහරක් අයට ඇති වෙන්නත් පුළුවන්. මොකද ඔයගොල්ලෝගේ මොකද දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඔයගොල්ලන්ම මාරු කරනවා නම් පළාතෙන් පළාතට ඔයගොල්ලෝ යනවා නම් ඒව කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ පළාත තුල තියෙන පළාත තුලනේ ඔයගොල්ලෝ මේ දේවල් කරන්නේ. ඒකට ඔයගොල්ලන්ට පළාතෙන් එහාට දෙයක් කරන්නේ නැහැ. නමුත් සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා දැන් ගත්තොත් ආහාර ප්‍රවර්ධන මණ්ඩලය. ඊළඟට ඔය මහා මාර්ග දෙපාර්තමේන්තුව, ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, ඊට පස්සේ ඔය පොඩි ප්‍රොජෙක්ට්ස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඒගොල්ලන්ට ගොඩක් ඔය හැම පැත්තකටම ඔයගොල්ලන්ගේ සෑහෙන ප්‍රොජෙක්ට්ස් තියෙනවා. හරිද? එතකොට ආහාර වී සම්බන්ධව තියෙන්න පුළුවන්, බඩේරිඟු සම්බන්ධව තියෙන්න පුළුවන්, ධාන්‍ය වර්ග සම්බන්ධ වෙන්න පුළුවන්, එළවලු සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ගොවින් විඳින දුක පොහොර සම්බන්ධව මේගොල්ලන්ගේ ප්‍රදේශයන් වල තියෙන කර්කශ බව ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් ගොඩක් ඔය ප්‍රොජෙක්ට්ස් තියෙනවා. එතකොට මේ ප්‍රොජෙක්ට්ස් වලට පොඩ්ඩක් ඉන්න හරි. එතකොට මේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරනකොට ඔයාට ලොකු අපසරියක් ඇඟට එනවා. හරි. එතකොට මම හිතනවා මේ න්‍යාස ව්‍යුහයේ වාසිය ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. හරිද? මං හරිද? ප්‍රශ්නයක් තියෙනවද? න්‍යාස ව්‍යුහයේ අවාසි. න්‍යාස ව්‍යුහයේ අවාසි යටතේ මේක ලියා ගන්න. න්‍යාස ව්‍යුහය මගින් දක්වා ඇති ව්‍යාපෘති සමග න්‍යාස ව්‍යුහ ඇති ආයතනවල ව්‍යාපෘති සමග සම්බන්ධ වී සිටින කළමනාකරුවන් අතර සර් පොඩ්ඩක් ආයිත් කියන්න බලන්න මුලින් ඉඳලා. න්‍යාස ව්‍යුහයන් නැති සමාගමක ව්‍යාපෘති සමග න්‍යාස ව්‍යුහය ඇති සමාගමක ව්‍යාපෘති සමග සම්බන්ධ වී සිටින කළමනාකරුවන් අතර ව්‍යාකූලත්වයක්
පැන නැගිය හැක. ව්‍යාකූලත්වයක් පැන නැගිය හැක. මෙහිදී ක්‍රියාකාරී කළමනාකරු සහ ව්‍යාපෘති කළමනාකරු අතර ක්‍රියාකාරී කළමනාකරු කියන්නේ දැන් ඔයා කියන්නකෝ ඔයා වැඩ කරනවා කියලා වාගේ ඉමීඩියට් බොස්ට. එතකොට වාගේ ඉමීඩියට් බොස් වාගේ දෙපාර්තමේන්තුවේ ඉන්න ඉමීඩියට් බොස් තමයි ක්‍රියාකාරී කළමනාකරු. හරි? ඔයාට රිපෝට් කරන්න යම් වෙලාව. ඔහු තමයි ක්‍රියාකාරී කළමනාකරු. ක්‍රියාකාරී කළමනාකරු සහ ව්‍යාපෘති කළමනාකරු අතර බලගතිකත්වයක් ඒ කියන්නේ බලය සඳහා මේ තරගයක් පොරයක් බලගතිකත්වය තිබීම තුල ගැටුම් ඇතිවීමේ සම්භාවිතාවය ඉහළ වේ. සර් ආයෙත් කියන්නකෝ. ක්‍රියාකාරී කළමනාකරු සහ ව්‍යාපෘති කළමනාකරු අතර ක්‍රියාකාරී කළමනාකරු සහ ව්‍යාපෘති කළමනාකරු අතර බලගතිකත්වයක් පැවතීම තුල ඒ කියන්නේ බලගතිකත්වයක් කියන්නේ බලයට තියෙන අරගලය බලගතිකත්වයක් පැවතීම තුල ගැටුම් ඇතිවීමේ සම්භාවිතාවයක් පවතී නැත්නම් ප්‍රවණතාවයක් පවතී. ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවයක් පැවතිය හැක. හරිද? ඒ කියන්නේ පැහැදිලිවම මම කිව්වා දැන් මේ වගේ තියෙන ව්‍යුහයන් වලදී ඔයා දැන් එම්ප්ලොයි කෙනෙක් නම් ඔයා නම් දැන් මෙතන සේවය කරන්නේ ඔයා මේ ප්‍රොජෙක්ට් එකට අදාළව ව්‍යාපෘති මැනේජර්ට ව්‍යාපෘති කළමනාකරුට රිපෝට් කරන්න ඕනේ. ඔයාගේ ඉමීඩියට් බොස් නැත්නම් ක්‍රියාකාරී කළමනාකරුට රිපෝට් කරන්න ඕනේ. මේ දෙන්න අතර වලියක් තියෙනවා නම් මං කියන දේ මූ අහන්නේ නැහැ මම කියන දේ මං අහන්නේ නැහැ කියලා කියනවා නම් මේ දෙන තරගෙන් තරගට මං කියන දේ දැන් මං කියන දේ අහන්නේ නැතිකොට මොන හරි කරන කපනවා ඊට පස්සේ කීලම් කියනවා ප්‍රෙෂර් කරනවා මේ හැමදේම කරනවා. එතකොට මේ මැද ඉන්න එක්කෙනා නිකන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ මෙයා කියන දේත් අහන්න ඕනේ. එයාගේ මේ ක්‍රියාකාරී කළමනාකරවරයා කියන දේ අහන්නත් ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ මේ දෙන්න අතර තියෙන බලපොරේ නිසා මොවුන් අසරණතාවයට පත් වෙනවා. එතකොට ප්‍රොජෙක්ට් එක සාර්ථකව සමාවෙන්න. ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවද? ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් ව්‍යාපෘතිය නැව නැත්නම් කාර්යභාරය අරමුණු ඉලක්කයන් සාර්ථක වෙන්නේ.
මොකද මෙයා මැනේජර්ස්ලා දෙන්නෙක් මේ report කරනවා. ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හරිද? ඒක තමයි මෙතනදී කියන්නේ. ඊළඟ කාරණාව ලියා ගන්න ඕනේ මම ඔයගලන්ට දීලා තියෙන එකේ ඇති. මේ කාරණාව නිසා පිරිවැය කියලා කියන්නේ මොකද්ද? cost එක වැඩි වෙනවා. මොකද මේ project එක වැඩි වෙන්න පුද්ගල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ project එකට යන වියදම් ප්‍රමාණයන් වැඩි වෙනවා. මොකද ඒකට ඉන්න employeesලා ගාන වැඩි වෙනකොට ඒකට අදාළ පිරිවැය වැඩි වෙනවා. දැන් අරක නම් අපි ගත්තොත් බජට් එකක් දෙනවා. ඒකට අදාළ ෆික්ස් කොස්ට් එකක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවට අපි ෆික්ස් කරනවානේ හැම අවුරුද්දට බජට් එක. එතකොට එයාගේ පඩිය මෙච්චරයි. මෙයා මේ රේන්ජ් එකේ යන ඇසිස්ටන්ට් කෙනෙක්ට පඩිය මෙච්චරයි. එක්සිකියුටිව් ජූනියර් එක්සිකියුටිව් නම් එක්සිකියුටිව් ලෙවල් එකේ පඩිය මෙච්චරයි. ඊට පස්සේ මැනේජර් නම් මෙහෙමයි, ඇසිස්ටන්ට් මැනේජර් නම් මෙහෙමයි, GM නම් මෙහෙමයි කියලා ඒ ආයතනයේ මම කතා කරපු සිටියක ව්‍යුහය සහ ආංශික ව්‍යුහය තුල පැහැදිලිවම ඔවුන්ට අවුරුද්දක් අවසානයේදී ඊළඟ අවුරුද්දට එන බජට් එක තීරණය කරන්න පුළුවන්. නමුත් මේ වගේ ප්‍රොජෙක්ට්ස් කරනකොට අපිට බජට් එක තීරණය කිරීමේ හැකියාවක් නැහැ. මොකද අමුද්‍රව්‍යයන් වල මුදල් දේවල් අමුද්‍රව්‍යයන් වල මිල ගණන් ඉහළ යන්න පුළුවන්. මානව සම්පත එළියෙන් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඇතුළේ ඉන්න කට්ටියව ටිකක් මොටිවේට් කරලා ඔවුන්ට තියාගන්න තව දේවල් කරන්න වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය එක ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය පිරිස වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි එළියෙන් පිරිසක් ගන්නට ඕනේ. තාවකාලික පිරිසක් ගන්නට ඕනේ. මම කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. ඒ වගේම තමයි software development. එතකොට අපි කරන්නේ මොකද්ද? internsලා ඉන්නවා software. ඊට පස්සේ මේ ඉන්ස්ටිටියුට් වලින් අර ගන්නවා internsලා විදිහට අරගෙන ඔවුන්ව දාලා මේ එක ප්‍රොජෙක්ට් එකට ලොකු කෙනෙක් එක්ක වැඩ කරනවා. එතකොට ඔහුගෙන් වැඩ පිරිසක් ප්‍රමාණයක් අරගෙන අඩුපඩියට වැඩේ කරනවා. එතකොට අන්න ඒ වගේ නමුත් ඒකටත් යන යම් කිසි පිරිවැයක් නේ. එතකොට මේක මේ ප්‍රොජෙක්ට් එක බේස් කරගෙන කරන නිසා හැම වෙලාවෙම මොකද ප්‍රොජෙක්ට්ස් වර්ග කීපයක් තියෙනවා. එකක් කියලා නෙවෙයි. මාකටිං ඇඩ්වර්ටයිස්මන්ට්ස් උනත් ඇඩ්වර්ටයිස්මන්ට් කීපයක් වෙන්න පුළුවන්. එකක් කරන්න පුළුවන් නිකන් ස්ටුඩියෝ එකක් ඇතුලේ කරන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් තියෙනවා. බොරුවට බෑග්ග්‍රවුන්ඩ් එක පිටපස්සෙන්. සමහර ඇඩ්වර්ටයිස්මන්ට්ස් තියෙනවා ගිහිල්ලා කරන්න ඕනේ ඒවා. සමහරක් ඇඩ්වර්ටයිස්මන්ට්ස් තියෙනවා පිටරට ගිහිල්ලා කරන්න තියෙන ඒවා තියෙනවා. සමහරක් ඒවලට මේ සමහරක් ඒවල අපි ගත්තොත් මොඩලින් කරන එක්කෙනා ඊට වඩා ලොකු ගාණක් ඉල්ලන්න පුළුවන්. එතකොට ඒක හරියන්නේ නැහැ. එතකොට ඒ මොඩලට අපි ගෙවන්න ඕනේ. අර ඒ වගේ. එතකොට මේ සම්පත් මේ දේවල් මැනේජ් කරගෙන මේ දේවල් කරන්නට වෙන්න පුළුවන්. එතකොට මේකෙදි පිරිවැය ඉතා අධික වෙනවා. හරිද? ඊළඟට මේක අපි බැලන්ස් කරගන්න අමාරුයි. සමබර කරගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. හරි? එතකොට අර මං කිව්වා වගේ අර දෙගොල්ලෝ අතර තියෙන බලපොරේ නිසා අනාරක්ෂිත භාවයක් ඒ සේවකයන් අතර ඇති වෙන්නට පුළුවන්. හරි. මෙන්න මේවා තමයි මේකේ තියෙන අවාසි සහගත දේවල්. පැහැදිලිද? මං හිතනවා පැහැදිලි ඇති කියලා. හරි? පැහැදිලිද? උත්තර දෙන්නක් ගන්න. පැහැදිලි නේ? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඔව් සර් පැහැදිලි. පැහැදිලි නැත්නම් මගෙන් ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම දන්නේ අනිත් අය කොහොමද කියන්නේ නමුත් මගෙන් කියන්නේ මම වෙන ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්න අහන්න. දන්නේ නැත්නම් මගේ තැන මම පැහැදිලි වෙන්න පුළුවන් සමහර තැන් වලදී කියලා දෙන දේ කියලා දෙන විදිහ අපැහැදිලි වෙන්න පුළුවන්. මොකද අපි ඔක්කොම මිනිස්සුනේ. ඒතකොට මම හිතනවා මම කියලා දෙන විදිහ ඔයගොල්ලන්ට පැහැදිලියි කියලා මම කියාගෙන යනවා. ඔයගොල්ලෝ කටවාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ. මේ කරන එක ඉස්කෝලේ මට්ටමකට යන්න එපා. දැන් ඔයගොල්ලෝ වැඩ කරන පුද්ගලයෝනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා රයිට් තේරෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ. අත උසලා හරි මැසේජ් එකක් දාලා හරි කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මම කියන්නේ මම 100%ක් හරි කියනවා. හරි ඔයගොල්ලන්ට තර්ක ගේන්න පුළුවන්. හරි දැන් අපි කතා කරන්න යන්නේ ව්‍යුහයේ වෙනස්කම්. ඒකට ඔයගොල්ලෝ නිකන් මෙහෙම වගුවක් ගහ ගන්න තුනකට. හරිද? තුනකට වගුවක් ගහගෙන මෙහෙම තුනකට කඩා ගන්න පළවෙනි එක ලියන්න ශ්‍රිතීක ව්‍යුහය. ආංශික ව්‍යුහය සහ
න්‍යාස ව්‍යුහය. සර් පළවෙනි වගුව මොකද්ද? ශ්‍රිතීක ව්‍යුහය. වගුව ගහලා තුනකට කඩා ගන්න. තුනකට කඩාගෙන පළවෙනි කොටස ශ්‍රිතීක ව්‍යුහය, දෙවෙනි කොටස ආංශික ව්‍යුහය, තුන්වෙනි කොටස න්‍යාස ව්‍යුහය. ශ්‍රිතීක ව්‍යුහය ලියා ගන්න වෙනස්කම. එතකොට ඔයගොල්ලන්ට තවත් ලේසි මේක පාඩම් කරන්න. මේ අන්තිම එක. මේ පාඩම. ඊට පස්සේ අපි ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ අලුත් පාඩමට යමු. ඒක අද කොහොම රිවරයක් කරමු. එතකොට අපිට පුළුවන් තව පාඩම් 4යිනේ මං කිව්වේ 5යි තියෙන්නේ. 5 අපි ලබන සතිය ඇතුළත ඉවරයක් කරමු. ලබන සතිය නෙවෙයි. ලබන සති දෙක ඇතුළත. ඊට පස්සේ අපි රිවිෂන් එකක් යමු. හරි. එතකොට ශ්‍රිතීක ව්‍යුහය යටතේ ලියා ගන්න නිෂ්පාදන අලෙවිකරණය සහ නිෂ්පාදනකම අලෙවිකරණය සහ විකුණුම් වැනි විශේෂිත ක්‍රියාකාරී ක්ෂේත්‍ර මත පදනම්ව කුඩා කණ්ඩායම් වලට බෙදා ඇති ස්පීඩ් නම් කියන්නේ උදේ හිටියනේ මේ 50ට වැඩියෙන් හිටියා දැන් 47යි ඉන්නේ නේ. සර් විකුණුම් වැනි කියන තැන ඉඳන් ලියා ගන්න බැරි වුණා. විකුණුම් වැනි විශේෂිත ක්‍රියාකාරී ක්ෂේත්‍ර මත ශ්‍රිතයක් කියලා කියන්නේ යම්කිසි ක්‍රමානුකූලව කියන එක. යම්කිසි සිතයකට අපි මැත්ස් වලත් ඉගෙන ගන්න. යම්කිසි ශ්‍රිතයක්. යම්කිසි ක්‍රමානුකූලව ක්‍රමිකව කියන්නේ. විශේෂිත ක්‍රියාකාරී ක්ෂේත්‍ර මත පදනම්ව සර් කුඩා කණ්ඩායම් වලට බෙදා ඇති එතන ඉඳන්ද? ඔව් කුඩා කණ්ඩායම් වලට බෙදා ඇති ආයතනික ව්‍යුහයකි. සමාන වෙන්න ඕගොල්ලෝ එතනට කලියා ගත්තද? ක්‍රියාකාරී ක්ෂේත්‍ර මත පදනම්ව කුඩා කණ්ඩායම් වලට බෙදා ඇති ආයතනික ව්‍යුහයකි. ආයි කියන්නම් මම ඒක පැටලෙනව නැත්තම්. නිෂ්පාදන අලෙවිකරණය සහ විකුණුම් වැනි විශේෂිත ක්‍රියාකාරී ක්ෂේත්‍ර මත පදනම්ව කුඩා කණ්ඩායම් වලට බෙදා ඇති ආයතනික ව්‍යුහයකි. මේක අර මං කිව්වේ CEO කෙනෙක් ඉන්නවා, විධායක නිලධාරිතුමෙක් ඉන්නවා, ඊළඟට අපි ගත්තොත් සාමාන්‍ය අධිකාරී එහෙම නැත්නම් GM කෙනෙක් ඉන්නවා, වැහියුම් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, ඊළඟට අපි ගත්තා මැනේජර්ස්ලා ඉන්නවා, නිෂ්පාදනාංශය, මානව සම්පත් කළමනාකරණ අංශය, ඊළඟට අලෙවි අංශය, ගබඩා අංශය, මෙහෙයුම් අංශය කියලා මේ වගේ මැනේජර්ස්ලා ඉන්නවා. මේ මැනේජර්ස්ලා යටතේ එම්ප්ලොයිස්ලා ඉන්නවා. ඒක තමයි ඔය කියන්නේ. කුඩා කුඩා අංශ වලට බෙදලා තියෙන්නේ. ආංශික අංශය ලියා ගන්න. ආංශික ව්‍යුහයේදී බෙදීම සිද්ධ වෙන්නේ මෙහෙම. ආංශික අංශයේදී
බෙදීම් හෝ වෙනම නිෂ්පාදන කාණ්ඩ මත ඒ කියන්නේ උන්ගේ ශේෂ්ත්‍රය අනුව ඔහුගේ ඒ කියන්නේ මේ ආයතනය අපි ගත්තොත් කාගිල්ස් ෆුඩ් සිටි කාගිල්ස් කියන ආයතනය කාගිල්ස් මිලස් කියන ආයතනයනේ කාගිල්ස් මිලස් කියන ආයතනය ඔවුන් ෆුඩ් සිටි කරනවා කොත්මලේ අපේ අයිස්ක්‍රීම් නිෂ්පාදනාංශය වෙනම කරන කොත්මලේ අරගෙන කාගිල්ස් ෆැක්ටරි එකේ ඒගොල්ලන්ගේ ඒක තම වෙනම බ්‍රෑන්ඩ් එකක් විදිහට යනවා ඊළඟට ඔවුන් සුපර් මාකට් චේන් එක ඊළඟට ෆුඩ් ෆාස්ට් ෆුඩ් විදිහට KFC අංශය කරනවා KFC එක අරගෙන කරනවා ෆ්‍රැන්චයිසි ඒ වගේ ඔවුන්ගේ ඒ බිස්නස් එතකොට ඒව අනුව ශේෂ්ත්‍රයන් අනුව වෙනස් වෙනවා හරිද එතකොට බෙදීම් හෝ වෙනම නිෂ්පාදන කාණ්ඩ මත පදනම්ව මෙහෙයුම් කාණ්ඩගත කරන ආයතනික ව්‍යුහයකි මෙහෙයුම් කාණ්ඩගත කරන ආයතනික ව්‍යුහයකි ඒ කියන්නේ බිස්නස් මොඩල් එක අනුව ඒවට අදාළ විදිහට පුද්ගලයෝ ඒ විදිහට බෙදනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගත්තොත් ඒ ඉන්ඩස්ට්‍රි එකකින් ඉන්ඩස්ට්‍රි එකට කම්පැනි A කම්පැනි 1 කම්පැනි 2 කම්පැනි 3 කියලා බෙදලා කම්පැනි 1 එකේ ඉන්නවා වෙනම කට්ටියක් කම්පැනි 2 එකේ වෙනම කට්ටියක් ඉන්නවා කම්පැනි 3 එකේ වෙනම කට්ටියක් ඊට පස්සේ යන්නේ එතනින් පහළට අර මං කිව්ව විදිහටම සාමාන්‍ය විදිහටම තමයි ශීතික ව්‍යුහයට යන්නේ එතකොට ඒගොල්ලන්ගේ ගත්තොත් ලෙවල්ස් ගන්න වැඩි එතකොට ඒගොල්ලන්ගේ report කරන ස්ට්‍රක්චර් එක ලොකුයි උසයි මේ ගොඩක් උඩ එතකොට ඒගොල්ලන්ට මේ උඩම එක්කෙනාව අඳුන ගන්න බෑ එයාගේ ඉමීඩියට් බොස් විතරයි එයා දන්නේ න්‍යාස ව්‍යුහයේදී න්‍යාස ව්‍යුහයට ලියා ගන්න සේවකයන් හරිද හරිද සර් හරිද හරි හරි සේවකයන් විවිධ මෙහෙයුම් මානයන් දෙකකින් ඒ කියන්නේ අර මං කිව්වේ විවිධ මෙහෙයුම් මානයන් දෙකකින් කියලා කිව්වේ ඔහුගේ ක්‍රියාකාරී කළමනාකාරවරයා සහ ඔහුගේ ව්‍යාපෘති කළමනාකාරවරයා. ඒතර උන් දෙගොල්ලන්ටම එයා report කරන්න ඕන. දෙකකින් සමගාමීව කාණ්ඩගත කරන ආයතනික ව්‍යුහයකි. කාණ්ඩගත කරන ආයතනික ව්‍යුහයකි. සර් ඒක මුලින් ඉඳන් කියන්නකෝ සේවකයන් සේවකයින් විවිධ මෙහෙයුම් මානයන් දෙකකින් සමගාමීව කාණ්ඩගත කරන ආයතනික ව්‍යුහයකි. ඊළඟ පොයින්ට් එක ශ්‍රිතීක ව්‍යුහයට ලියා ගන්න. මෙහි තීරණ වලින් අපි කියනවානේ ඩිසිෂන් මේකින් කියලා. ඩිසිෂන් මේකින් ආයතනයක තීරණ වලින් ශ්‍රිතීක ව්‍යුහය දැන් අපි කතා කරන්නේ ඩිසිෂන් මේකින් process එක. එහෙම නැත්නම් තීරණ ගැනීමේ process එක. කළමනාකාරව. තීරණ ගැනීමේදී තීරණ වලින් බහුතරයක් ගනු ලබන්නේ
ඉහළ කළමනාකාරීත්වය විසිනි. ඉහළ කළමනාකාරීත්වය විසිනි. ආංශික ව්‍යුහය යටතේ ලියා ගන්න. මෙහිදී තීරණ ගැනීම මෙහිදී තීරණ ගැනීමේදී ප්‍රාදේශීය කළමනාකාරවරුන් සඳහා බලතල ලබා දී ඇත. ඒ කිව්වේ දැන් මම කිව්වනේ ආංශික ව්‍යුහයේදී ඉන්ඩස්ට්‍රි එකෙන් ඉන්ඩස්ට්‍රි එකට වෙනස්. එතකොට මේක group of company එකක් වෙනකොට සමූහ ව්‍යාපාරයක් වෙනකොට ඒ සමූහ ව්‍යාපාරයේ ඒගොල්ලෝ කරන business එකේ ශේෂ්ත්‍රය අනුව එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයේ ශේෂ්ත්‍රය අනුව ඒගොල්ලන්ගේ එක එක අංශවල එක එක දේවල් තියෙනවා. එතකොට ඒ ප්‍රදේශයන් අනුව ඒ දේවල් විහිදෙන්න පුළුවන්. මම උදාහරණයක් ඇටියට ගත්තා ෆ්‍රැන්චයිස්. ඒ මොනවාද? KFC. එහෙම නැත්නම් McDonald. බර්ගර් කිං. මේ වගේ දේවල් ගත්තාම අපි හෙඩ් ඔෆිස් එකේ තියෙන විදිහට නෙවෙයි මේන් කන්ට්‍රි එකේ තියෙන විදිහට නෙවෙයි අනිත් රටවල් වලට ගියාම. එතකොට ඒ දේවල් ඒ ලංකාවේ විදිහටද ඉන්දියාවේ විදිහටද අවශ්‍ය මොන විදිහටද කියලා තීරණය කරන ඒ තීරණ ගැනීමේ හැකියාව ඒ අදාළ ප්‍රාදේශීය කළමනාකරවරුන්ට දීලා තියෙනවා. මේක තමයි ඔය පැහැදිලි කරලා කියන්නේ. න්‍යාස ව්‍යුහයේදී තීරණ ගැනීමේදී න්‍යාස ව්‍යුහය යටතේ ලියාගෙන තීරණ ගැනීමේදී ක්‍රියාකාරී කළමනාකාරවරයාට සහ ව්‍යාපෘති කළමනාකාරවරයාට එකසේ බලතල බෙදී ගොස් ඇත. ඒකනේ එතන තියෙන ප්‍රශ්නේ. ඊළඟ පොයින්ට් එක ශ්‍රිතික ව්‍යුහය ලියා ගන්න. තනි නිෂ්පාදන කාණ්ඩයක් සහිත මේක සමහරකට ප්‍රශ්නයක් විතර දෙන්නත් පුළුවන් ඈ. මම දෙන්න පොයින්ට් පොඩ්ඩයි. ඊටු ටික ඔයගොල්ලෝ බලලා කම්පෙයාර් කරලා ලියන්න ඕනේ.
මොකද මම දැන් තුනේම වෙනස්කම් පැහැදිලිව වෙන වෙනම කිව්වනේ. තනි නිෂ්පාදන කාණ්ඩයක් සහිත තනි ස්ථානයක ක්‍රියාත්මක වන ආයතන සඳහා තනි ස්ථානයක ක්‍රියාත්මක වන ආයතන සඳහා ඒ කියන්නේ කුඩා ආයතන කුඩා කියන්නේ ස්මෝල් බිස්නස් කියන්නේ අපි යම්කිසි එක අරමුණක් සඳහා එක සර්විස් එකක් විතරක් දෙන ආයතන තියෙන්නේ. එක ප්‍රොඩක්ට් එකක් විතරක් නිෂ්පාදනය කරන ආයතන තියෙන්නේ. මොනතරම් කුල උදාහරණ දාන්න. ඒ වගේ ආයතන සඳහා යෝග්‍ය වේ. ශ්‍රී ආංශික ව්‍යුහය විවිධ නිෂ්පාදන කාණ්ඩ ඇති සහ ස්ථාන ගණනාවක පවතින සමාගම් සඳහා යෝග්‍ය වේ. න්‍යාස ව්‍යුහයට ලියා ගන්න. තේරෙන්නේ නැත්නම් කියන්න අහන්න. මම මේ කම්පැරිසන් එක කරන්නේ. පාඩමේ අන්තිම එක. ඊපස් ඉවරයි. බහු නිෂ්පාදන කාණ්ඩ ඇති න්‍යාස ව්‍යුහයට තිය බහු නිෂ්පාදන කාණ්ඩ ඇති හෝ බහු ව්‍යාපෘති ඇති ගොඩක් ඔයාලා කරන ප්‍රොජෙක්ට් බේසිස් කම්පැනිස් තමයි මේ න්‍යාස ව්‍යුහයේදී සිද්ධ වෙන්නේ. එක ප්‍රොජෙක්ට්ස් වලට අපි හදනවානේ මණ්ඩල හදනවා. එතකොට අපි ගත්තොත් මොකදී මට මතක හැටියට ස්පයිසස් වලට ඔයගොල්ලන්ගේ වෙනම මණ්ඩලයක් පත් කරා. ඔයගොල්ලන්ගේ නෙවෙයි රජේ තියෙනවනේ කුළු බඩු සඳහා ඔන්න ඔය නේ තියෙනවනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොටස් කුළු බඩු වලට වෙනම ආහාර ධාන්‍ය වලට වෙනම හාල් වලට වී වලට වෙනම ඒ වගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවනේ අන්න ඒ වගේ ඔය බහුවිධ ව්‍යාපෘති නැත්නම් බහු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් සඳහා යෝග්‍ය වේ. හරිද? හරි. සඳහා යෝග්‍ය වේ. ඔය මං කිව්වේ තුනයි. හරි. ඔක්කොම තේරුණේ? හරි. ඔක්කොම බහු නිෂ්පාදන කාණ්ඩ ඇති හෝ අර ෆිලිප්ස් කතාව මම කියාගෙන හිටියේ 1970 පටන් ගත්තා කියලා. එතකොට 1970 පටන් ගත්ත ෆිලිප්ස් ආයතනයේ ඒගොල්ලෝ කරේ තනිකරම මේව හදපු එකනේ. ඉලෙක්ට්‍රික් අයිටම්ස් හදපු එක. නිෂ්පාදනය කරපු. එතකොට ඒගොල්ලන්ගේ ආයතනය තුල ඔවුන් ඉලෙක්ට්‍රික් අයිටම් හදනකොට ඒකට වෙන වෙනම ඉන්ජිනියර්ස්ලා ඉන්න බෑ. රේඩියෝ වලට වෙනම ඊට පස්සේ ඔය වොෂින් මැෂින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තිබ්බනේ රේඩියෝ ටීවී
හරි මේ චූටි බාධා කිරීමක් වෙලා තිනවා අපි ලන්ච් එකට යමු මම ඒක අර අන්තිම ටික කියන්නම් ඔයාලට අන්තිම ටික කියන්න මම කිව්වේ බහු නිෂ්පාදන කාණ්ඩ හෝ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් සඳහා යෝග්‍ය වේ. මේ තවත් ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒකයි අර මං කිව්වේ ව්‍යාපෘතියක් වේ යන්නේ. ඒකයි ඔය සද්දේ. සර් මේ නිෂ්පාදන කණ්ඩායම් හෝ ක්‍රියාත්මක කරන සමාගම් සඳහා යෝග්‍ය වේ කියලාද කිව්වේ? ඔව්. විවිධ ව්‍යාපෘති අර කිව්වාගේ බහු නිෂ්පාදන කාණ්ඩ හෝ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් සඳහා යෝග්‍ය වේ. හරි ඔය මම කිව්වේ පොයින්ට්ස් 3යි. ඔය වගේ තව තියෙනවා ඔයගලන්ට මේක වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. එතකොට මම ඕකෙන් ඉස්සරහට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. හරි දැන් මම කතා කරනකොට ඉස්සරහට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඒ වෙලාවේ ක්ලාස් රූම් එකේ ලියන්න. එතකොට ඔයගොල්ලෝ ලියලා මට දෙන්න ඕනේ. මේ හැම එකකින්ම ටික ටික. එතකොට තව ඔයගලන්ට තියෙනවා නම් මේක තව ටිකක් ඩෙවලොප් කරන්න පුළුවන්. හරිද? ඒකට මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එක කරලා ඔයගොල්ලෝ මගෙන් අහන්න මේ ටික හරිද කියන එක අහුවත් ප්‍රශ්නයක්. හරි ඔය ටික තමයි ඔය පාඩමේ මට කියන්න තියෙන්නේ. හරිද? මෙහෙතර ලොකු ප්‍රොජෙක්ට් එකක් කියන එක එකපාර සද්දේ. ඕක දැන් හරියයි. ඔයගොල්ලෝ ලන්ච් බ්‍රේක් එකට ගිහිල්ලා ආවට පස්සේ එකපාර මේ වේස්ට් වෝටර් මං හිතන්නේ වේස්ට් වෝටර් අයින් කරන එක වෙන්නේ. හරි කමන්නේ. ඔයගොල්ලෝ මේ එහෙනම් ගිහිල්ලා ලන්ච් වලට ගිහින් අපි අලුත් පාඩමෙන්ම පටන් ගමු. 1යි දැන් 12යි කාලයින් 1යි කාලෙ වෙද්දී අපි පටන් ගමු. මේ පාඩම කොමරි 3:00 වෙද්දී ඉවරයක්. හරි? ඊට පස්සේ අපි ප්‍රශ්න ගැන කතා කරමු. මේකේ සින්න ප්‍රශ්න සම්බන්ධ. හරි ඔයගොල්ලෝ ගිහින් ඉන්න.